මාදාවර මිත්‍ර මිත්‍රයෝ ඔබ සැමට ප්‍රීතිමත් සබත් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ අපිට තවත් අවස්ථාවක් දීලා තිබෙනවා ශුද්ධ ලේවිල ඉගෙන ගන්නට. අපි විශේෂිත කාරණයක් විශේෂිත පණිවිඩයක් කාලෝචිත පණිවිඩයක් දෙවියන් වහන්සේ අවසාන කාලේ ජීවත් වෙන්න ඔබටත් මටත් දී තිබෙනා වූ අවසාන පණිවිඩය ඉගෙන ගනිමින් සිටිනවා. ඔබට මතක ඇති අපි ගිය පාඩම තුලින් ආරම්භය ගත්තා. මේ පණිවිඩ තුන විශේෂයෙන් එල්දරව් 14 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නා වූ ඒ පණිවිඩ තුන ඊට ඒ එල්දරව් පුතේ 18 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නා වූ ඒ බලයෙන් යුක්ත වෙන්නා වූ දේදූතයා දෙනා වූ ඒ දෙවෙනි දූතයාගේ පණිවිඩය. එතකොට අපිට හම්බෙන්නේ මේ පණිවිඩ තුන. එතකොට මේ පණිවිඩ තුන තමයි ලෝක අවසානයේ ජීවත් වෙන්නා ඔබටත් මටත් දීලා තිබෙනා වූ පණිවිඩය සදාකාල සුභාරංචිය සහ අන්‍යයන්තර ගෙන යන්න තිබෙනා වූ පණිවිඩය. ඒ කාරණය පිළිබඳව අපි ආරම්භය ගත්තා පහුගිය පාඩම තුලින්. දැන් අපි ඇවිල්ලා තිබෙනවා දෙවෙනි පාඩමට. මගේ දයාවර සහෝදර සහෝදරිය ඔබ මේ පණිවිඩ තුන හරියට තේරුම් ගන්නට ඕනේ ගැලවීම ලබන්නට නම්. ඒක ඔබ පැහැදිලිව ඉගෙන ගන්නට යනවා. ඔබගේ මගේ ගැලවීම සම්පූර්ණ රඳා තිබෙන්නේ මේ පණිවිඩ තුන මත. මොකද එළිදරව් පුතේ අවසාන කාලේ ජීවත් වෙන්න ඔබටත් මට දී තිබෙනා මේ පණිවිඩ තුන ඔබගේ මගේ ගැලවීමට තාම වැදගත්. ඒ නිසායි මම ඔබට පොරොන්දු වුණ පරිදි උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව විශේෂයෙන් මේ එළිදරව් පුතේ 14 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නා වූ මේ පණිවිඩ පිළිබඳව දේව වචනේ උගන්වන්නා මේ සුභහරන්ත මේ පණිවිඩ තුන තුළ අන්තර්ගත වෙන්නා වූ ඒ ගැඹුරු සත්‍යතාවයන් ඔබ වෙත ගෙනන්නට කල්පනා කරේ. අපි උන්වහන්සේගේ මඟ පෙන්වීම ඉල්ලමු. සියල්ලට මඟ පෙන්වන්නේ උන්වහන්සේ. සියල්ල අපිට එල්දරව් කර දී තිබෙන්නේ උන්වහන්සේ. ශුද්ධ ලීවිල තුලින්. ඒ නිසා මගේ අර්ථකථන නොවේ ශුද්ධ ලීවිල කතා කරන්නේ කොහොමද? ඊදී ඔබ ඉදිරියේ උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව පෙන්වා දෙනවා. ඒක කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. ඒ නිසා අපි උන්වහන්සේට අපේ ජීවිත බාර කරමු. මහසත් පොළොවත් මා පාලනය කරන්නා වූ සබදවසේ ස්වාමී වහන්සේ මම කරදේ පියණනි ඔබ වහන්සේට සිත කරනවා ප්‍රශංසා කරනවා අවසාන කාලේ ජීවත් වෙන්නා වූ පියණනි අපට ඔබ වහන්සේ අප දී තිබෙනා මේ ශුද්ධ වූ පණිවිඩ තුන ගැන පියණනි අපට උදව් කරන්න මේ පණිවිඩ තුන තුල ඔබ වහන්සේ අන්තර්ගත කර තිබෙනා වූ ගැඹුරු සත්‍යතාවයේ තේරුම් අරගෙන ශිතෝ පියණනි අපි සෑම කෙනෙකුටම ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන ඒ ශුද්ධවන්ත ජීවිතය නැත්නම් ශුද්ධ වූ ජීවිතය අප තුළ ගොඩනගාගෙන පළවෙනි දේවදූතයාගේ පණිවිඩයෙන් කතා කරන්නා වූ ඒ කැඳවීම පිළි අරගෙන දෙවන දූතයාගේ කතා කරන්නා වූ ඒ මහත් වූ අනතුරු ඇඟවීම තේරුම් අරගෙන තුන්වන දේවදූතයාගේ කතා කරන්නා වූ ඒ මහත් වූ ඔබ වහන්සේගේ උදහසේ දවසට අසු නොවි කියන්නේ ඒ මහත් වූ මුලාවේ නැත් වෙලා ඔබ වහන්සේගේ ශුද්ධවන්ත සෙනග අතර ඉන්නා වූ කෙනෙක් වෙන්නට කතා කරන්නා වූ මාත් කියන්නේ අසන්නා වූ නරඹන්නා වූ සියලු දෙනාගේ ජීවිත පොළොමන්ටේ කිලෙල්ලමින් වහන්සේගේ බලවත් වූ හස්තට මේ මොහොතේදී අපි සියලු දෙනාගේ ජීවිත බාර කරන්න එක අපි කරන්නේ ජේසුස් වහන්සේගේ අතිශය උතුම් වූ ප්‍රේමණීය වූ නාම සාමය ආමෙන්. දාවර සහෝදර සහෝදරියවට මතක ඇති අපි ගිය සතියේ කතා කළා වූ ඒ පණිවිඩය විශේෂයෙන් සාරාංශයක් ඇටියට ගත්තා. ඔබට මතක ඇති කාරණා 12ක් ඔබ ඉදිරියට ඇව්වා. මේ පණිවිඩ තුන තුර අර්ථගත වෙන්නා වූ කාරණා 12ක්. මම මේ කාරණා 12 කතා කරන්න යන්නේ නැහැ අද දවසේදී විශේෂයෙන් මම ඉල්ලා සිටිනවා අද දවසේ ඔබට මේ ගිය දේශනය ඔබට අතපසු වුණා නම් මම ඔබගෙන් කාරණේක ඉල්ලනවා ඒ දේශනයට සවන් දෙන්න YouTube channel මගේ YouTube channel ඔබට ඒ දේශනයට හමුකම් දෙන්නට පුළුවන් සිංහල gospel ministry නැත්නම් ඔබට මගේ වෙබ්සයිට් එකට යන්න පුළුවන් www.singhalgospelministry.org කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා දේශනයන් ඒ පිටුවට ගිහිල්ලා ඔබට ඒ දේශනාව වලට හුවකම් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ වෙබ්සයිට් එකට යන්න අපේ Facebook පිටුවට යන්න පුළුවන් සිංහල gospel ministry Facebook පිටුවට ගියොත් එතන ඔබට මේ දේශනාවට හුවකම් නිසා තැන් තුනක ඔබගේ පහසුව පිණිස මේ දේශනය තබා තිබෙනවා. විශේෂයෙන් මම කිව්වා නැවත නැවත කියනවා ඔබගේ ගැලවීමට මගේ ගැලවීමට ඊටාම බලවත් වූ බලපෑමක් එල්ල කරනවා මේ පණිවිඩ තුන. දැන් ඔබට මතක ඇති කාරණා 12 මම විශේෂයෙන් ඔබගෙන් ඉල්ලනවා ඒක නැවත ආවර්ජනය කරගන්නටයි කියලා. මොකද ඒක කාරණා 12 ඊටාම වැදගත්. දැන් අපි මේ කාරණා 12 ඉගෙන ගත්තා වූ අපි දැන් එනවා
පළවෙනි දේවදූතයාගේ පණිවිඩයට. මොකද මේ පළවෙනි දේවදූතයාගේ පණිවිඩය තුල බොහෝ දේවල් ඇතුළත් කර තිබෙනවා. බොහෝ දේවල් ඇතුළත් කර තිබෙනවා. පළවෙනි කාරණය තමයි ඇතුළත් කර තිබෙන මෙතන කතා කරනවා සදාකාලික සුභාරංචියක් ඇතුව සිටින තවත් දේවදූතයෙක් අහස මැද පියාසර කරනවා දුටිමි කියලා එල්දරව් 14 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ කතා කරනවා. එතකොට මොකක්ද මේ සදාකාල සුභාරංචිය? අද ක්‍රිස්තියානි ලෝකයේ මේ සදාකාල සුභාරංචිය තේරුම් ගන්න දින්නේ. මේ සදාකාල සුභාරංචිය මොකක්ද කියන කාරණය තේරුම් අරගද අපි උන්වහන්සේට නමස්කාර කරන්නේ. ඒක කොහොමද සදාකාල සුභාරංචියක් වෙන්නේ? මෙන්න මේවා අපි සුද්ධ ලියවිල්ල තුලින් හොයන්න ඕන. ඔබ දන්නවා එක බයිබල් පාඩයක් අරගෙන අපිට ඒක තමයි දේව වචනේ තිබෙන පුදුමාකාර බව, විශ්මජනක බව. සුද්ධ ලියවිල්ල තිබෙනා ওই විශ්මජනක බව, පුදුමාකාර බව ඒකයි. මොකද ජීවමාන වචනේ උන්වහන්සේගේ වචනය තුල බොහෝ දේවල් අන්තර්ගත වෙලා තියෙන නිසා අපි සුද්ධ ලියවිල්ලම තොර සොයමු මොකද්ද මේ සදාකාලික සුභාරංචිය? එතකොට අද ඔබගේත් මගේත් ගැලවීමට බලපාන්නා වූ ප්‍රධානතම සදාකාලික සුභාරංචිය කුමක්ද කියන කාරණය අපි අවබෝධ කරගන්නට ඕනේ. ඒ නිසා අපි මේ සදාකාල සුභාරංචිය කුමක්ද කියලා හඳුන ගන්නට. ඒක මම ඔබ ඉදිරියේ තබුවා. එල්දරව් 14 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ සහ 7 වෙනි පදේ පළවෙනි දේවදූතයාගේ පණිවිඩය තමයි අපි දැන් අපේ අවධානය යොමු කරන්නට යන්නේ. එතකොට මේ පණිවිඩය පිළිබඳව අපි සති කීපයක් ඉදිරියේදී ඉගෙන ගන්නට යනවා. මම අද දවසේදී ගන්නට යන්නේ එක වචනයයි. ඒ තමයි සදාකාලික සුභාරංචිය කුමක්ද? මොකද මේ සදාකාලික සුභාරංචිය කුමක්ද කියලා ඔබත් මමත් හඳුනාගන්නේ නැතුව අපිට ඉස්සරහට යන්නට හැකියාවක් නැහැ. ඔබ මේ සුභාරංචියට දක්වන්නව ප්‍රතිචාරය කොයි වගේද කියන කාරණේ. ඔබ සුභාරංචිය දන්නේ නැතුව ඔබට ඒ සුභාරංචියට ප්‍රතිචාරය දක්වන්න බෑ. අද බහුතර ක්‍රිස්තියානි ලෝකයේ මේ සුභාරංචිය දන්නේ නැහැ. හිතාගෙන ඉන්නවා දන්නවායි කියලා. හිතාගෙන ඉන්නවා අපි ඒ සුභාරංචිය පැහැදිලි අවබෝධයක් අපිට තියෙනවා කියලා ඔබට අද දවසේදී පැහැදිලි වෙයි. අපින් විමසන්න ඕන අපි කොහොමද දුරට මේ සදාකාල සුභාරංචිය දන්නවද? අපේ ප්‍රතිචාරය දන්නවනම් අනිවාර්යයෙන්ම ප්‍රතිචාරය දක්වනවා. නොදන්නාකම නිසා බහුතර ක්‍රිස්තියානීන් මේ දක්වන්නා ප්‍රතිචාරය ඇල්මරුණු නැත්තම් මලානික ප්‍රතිචාරයක් දක්වන්නේ. ඇයි? සුභාරංචිය පිළිබඳ අවබෝධයක් නැහැ. ගොඩාක් අය හිතේ තියාගෙන ඉන්නේ මේ සුභාරංචිය උන්වහන්සේගේ දෙවන පැමිණීම තමයි සුභාරංචිය. උන්වහන්සේ රාජ්‍ය පිහිටවීම සුභාරංචිය. ඔව් ඇත්තටම. නමුත් මේ එල්දරපතේ කතා කරන්නා වූ මේ සුභාරංචිය තුල ඒ දේ අන්තර්ගත වෙනවා. නමුත් මේ සුභාරංචිය හොඳ ආකාරව පැහැදිලිව සුද්ධ ලියවිල්ල තුලින් ඔබ අවබෝධ කරගත්තොත් පමණයි ඔබගේ ප්‍රතිචාරය යහපත් වෙන්නේ. ඒ ප්‍රතිචාරය දක්වන්න ඔබ උදන්දු වෙන්නේ නැත්නම් එය තවත් එක සුභාරංචියක් පමණයි. ඔබට මතක ඇති ක්‍රිස්තුස් වහන්සේගේ පළමු ලෝ පහළ වීම පිළිබඳව ඒ සුභාරංචි පණිවිඩය එදා උන්වහන්සේ නැත්නම් දේවදූතයන් දෙවියන් වහන්සේගේ දරුවන්ට ගෙන ආවා. මතක ඇති ඔබට. දැන් සහෝදර සහෝදරයන් නිසා අපි මේ සුභාරංචිය කුමක්ද? ඒක සදාකාලික සුභාරංචියක් වෙන්නේ කොයි ආකාරයෙන්ද? ඒක මගේ ගැලවීමට ඔබේ ගැලවීමට බලපන්නා ආකාරය පිළිබඳව අද දවසේ සුද්ධ ලියවිල්ල තුලින් අපි අවබෝධ කරගනිමු. දැන් මේ සදාකාලික සුභාරංචි කියන වචනය ඔබ යෝහන් පොතට ගියොත් යෝහන් පොතේ ලියා තිබෙනවා යෝහන්ගේ සුභාරංචිය කියලා සඳහන් කරනවා. ඊට අමතරව අපිට මේ සුභාරංචිය කියන වචනය මගේ දැනුමේ හැටියට තව තැන්වල තියෙන්නට පුළුවන්. මම සොයා බලපු ආකාරයට මේ එලිතරපොතේ මේ සුභාරංචිය කියන වචනේ සඳහන් කරන එකම අවස්ථාව හැටියට මට අවබෝධ වුණා. දැන් ඒක අපි එතනින් තියලා අපි මේ සදාකාලික කියන කාරණයට. ඇයි උන්වහන්සේ මේ සුභාරංචිය සදාකාලික සුභාරංචියක් වී තිබෙන්නේ කියන කාරණේ. මේක හඳුන ගන්නට නම් මේක සදාකාලික සුභාරංචියක්ද කියන කාරණේ අපි අවබෝධ කරගන්න නම් යන්නට ඕනේ ඒදන් නුවණට. නැවත වාරයක් ඔබ අරන් යනවම ඒදන් නුවණට. ඇයි සුභාරංචියක් මිනිසයාට අවශ්‍ය වුනේ? සුභ ආරංචියක් මිනිසයාට අවශ්‍ය වුනේ ඇයි? දැන් අපි දන්නවා ආදම් සහ ඒව මවුන ලද්දේ සුද්ධව අහිංසකව ධර්මිෂ දෙන්නෙක් හැටියට. ඒ නිසා එයාට ඊට වැඩි වෙන සුභාරංචියක් එයාට තිබුණේ නැහැ. එයාට තිබුණ ලොකුම සුභාරංචිය තමයි දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් සහ දෙවියන් වහන්සේගේ සමානත්වයට එයාව නිර්මාණය කිරීම. ඊට අමතරව එයාට සුභාරංචියක් තිබුණේ නැහැ.
එයාට ඒ හොඳටම ප්‍රමාණවත් වුණා. මොකද වෙන මොනවද අවශ්‍ය? දෙවියන් වහන්සේගේ ස්වරූපයේ ධර්මින් දෙවියන් වහන්සේගේ සමාත්වයේ ධර්මින් ඉන්න తీරනවා නම් මිනිසියෙකුට ඊට වැඩි වෙන දෙයක් වුන්ට අවශ්‍ය නැහැ. නමුත් අපි දන්නවා එතකොට ඔවුන් ඒ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රයෙන් ඔවුන් වැසිලා සිටියා. මොකද දේව ස්වරූපය සහ දේව සමානත්වය දෙකම උන්ට ලැබුණා. එතකොට ඔබ දන්නවා මනුෂ්‍යයා පව් කළාට පස්සේ මොකද වුනේ? ඒ දෙකම නිර්වත් වුණා. නිර්වස්ත්‍ර වුණා. ඔවුන් නග්න බව උන්ට හැඟී ගියා. ඒ කාරණා දෙකම උන්ට අහිමි වුණා. එතකොට අපි දන්න දෙයක් තමයි යමක් උරුම කරගෙන සිටියා ඔබත් මමත් යමක් උරුම කරගෙන සිටියා. මොනවද උරුම කරගෙන තියෙන්නේ? දේව ස්වරූපය සහ දේව සමානත්වය කියන කාරණා දෙකම උරුම කරගෙන සිටියා ඔබත් මමත්. ඒ දෙකම අහිමි වුණාට පස්සේ ඔබට බලාපොරොත්තුවක් නැති තත්යකට ඔබපත් වුණා. මමපත් වුණා. එදා ආදම් සහ ඒවපත් වුණා. එතකොට ඒ අයට බලාපොරොත්තුවක් නැතුව සිටියා ඔවුන්ට මොකද වුනේ? ඔවුන්ට සුභ ආරංචියක් අවශ්‍ය වුණා. සුභ ආරංචියක්, සහනදායී ආරංචියක්, සැනසීමේ බලාපොරොත්තුවක් ඔවුන්ට අවශ්‍ය වුණා. ඔබ දන්නවා මේ දැන් ආඥාව දැන් දෙවියන් වහන්සේ දුන්නා වූ ඒ ආදම් සහ ඒවට දුන්නා වූ ආඥාව තුල දෙවියන් වහන්සේ බලාපොරොත්තු වුණා කීකරුකමේ පරිපූර්ණ ජීවිතයක්. ඒකනේ උන්වහන්සේ කිව්වේ. උන්වහන්සේ දුන්නා ආඥාව. මේ ගහෙන් කන්නට එපා. ඔබ කෑවොත් ඔබ නසිනවා. දෙවියන් වහන්සේ ආඥාව දුන්නා. අපි දන්නා මේ ආඥාව පිළිබඳව අපි ගිය පාඩමේ ඉගෙන ගත්ත මේ එක ආඥාව තුළ කොයි ආකාරයෙන්ද අනිකුත් ආඥා එකතු වෙලා තිබුණේ කියන කාරණේ. යාකෝබ පුතේ කතා කරනවා යමෙක් මුළු ව්‍යවස්ථාව ආරක්ෂා කොට එකලක් කඩ කලේ නම් සියල්ලටම වර්ධකාරයක් වනවා කියලා. ඒකම යොහන් තුමා කතා කරනවා පාපේ නම් නොපනත්කමේ පනත් කඩ කිරීමේ කියලා. ආදම් සහ ඒව පව් කළායි කියලා අපි පැහැදිලිව දන්නේ පනත් කඩ කිරීමෙන්. දෙවියන් වහන්සේ එක පනතක් දුන්නේ. ඒ පනත තුළ අනිකුත් පනත කොයි ආකාරයෙන්ද ගැප් වෙලා නැත්තම් සම්බන්ධ වෙලා තිබෙන කියන කාරණේ අපි ගිය පාඩමෙන් ඉගෙන ගත්තා. දැන් ඔබ පැහැදිලිව දන්න දෙයක් තමයි දේව ආඥාව. උන්වහන්සේ දුන්නා වූ ඒ ආඥාව තුළ උන්වහන්සේ බලාපොරොත්තු වන පරිපූර්ණ ජීවිතයක්. ආදම් සහ ඒවගේ කීකරුකමේ ජීවිතයක් බලාපොරොත්තු වුණා. එතකොට ඒ කීකරුකමේ ජීවිතය මේක තමයි ආඥාවේ ස්වභාවය. ආඥා 10 ස්වභාවය මේකයි. මොකද පරිපූර්ණ ජීවිතයක් ඔබගෙන් බලාපොරොත්තු වෙනවා. එහෙම ගත කරන්නට බැරි නම් ගත කරන්නට නොහැකි වීම නිසා කිව්වා ඔබ මේ ආඥාව කඩ කළොත් ඔබ ඒකාන්තයෙන්ම නසිනවා කියලා. එතකොට ඔබට පේනවා රෝමපතේ කතා කරනවා පාපයේ කුලියනේ පාපයේ ඉල්ල ඔබ ආඥාව කඩ කළොත් මොකද ඔබ මිය යා යුතුයමයි. පාපය ඉල්ලනවා මරණය. හොඳට තේරුම් ගන්න මේක කාරණේ. මේක හොඳට අපි තේරුම් ගන්න ඕන. මොකද අපි සුභාරංචිය කොපමණ දුරට අපි තේරුම් ගන්නවද? එපමණ දුරට තමයි අපිට පහසු වෙන්නේ සුභාරංචියට කීකරු වෙලා ඒ කීකරුකමේ ජීවිතය ඇතුළත වෙන්න. දැන් ඔබට පැහැදිලි ඇති. ආඥාව කොමක්ද ඉල්ලන්නේ? ඉල්ලුවේ එදා ආදම් සහයෝගයෙන් පරිපූර්ණ ජීවිතයක් ඉල්ලුවේ ආඥාව. දේව ආඥාව ඉල්ලුවේ පරිපූර්ණ ජීවිතයක්. හැබැයි දේව ආඥාව කඩගොලොත් දෙවියන් වහන්සේ කියනු ලැබ දෙවියන් වහන්සේ උන්ට වදාලා මොකද කිව්වේ? ඔබ අනිවාර්යයෙන්ම නසිනවායි කියන කාරණේ. එතකොට පාපය ඉල්ලනවා මොකද්ද? පාපයේ කුලිය. පාපය කෙරුවොත් ඔබ අනිවාර්යයෙන්ම මැරෙනවා. රෝම පොතේ පැහැදිලිව පාවුල්තුමා කියන්නේ ඒකයි. උත්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදය 17 කියන්නේ ඔබ මේ ගහෙන් කෑ දවසේදී ඒ කියන්නේ ආඥාව කඩකළොත් අනිවාර්යයෙන්ම ඔබට අත්වන ඉරණම තමයි ඒ දවසේදී කෑ දවසේදී ඒකාන්තයෙන්ම ඔබ නසිනවායි කියන කාරණය. හැබැයි ඒ කාලයකට පස්සේ නෙමෙයි. ඒ දිනම දේවානට ඔවුන් අකුයිකරු වූ නිසා ඔවුන් මිය යා යුතුව තිබුණා. මම මේ කාරණේ අපි ගිය සතියේදී කතා කරා. අයි එහෙනම් දේව අනට අකීකරු වුණා අය ඒ දවසේ මිය නොගියේ කියන කාරණේ. ඒ කාරණේ හරිම පුදුමාකාරයි. දෙවියන් වහන්සේ මිනිස්යාව මවනව අතරේදී යමෙකුට අහන්න පුළුවන් දෙවියන් වහන්සේ මිනිස්යා පව් කරන බව දැනන් හිටියේ නැද්ද කියන කාරණේ. උන්වහන්සේ ඉදිරියේ දකින්න තැන වහන්සේ ඉදිරියේ දන්න තැන වහන්සේ උන්වහන්සේ අනාගතයේ සිද්ධ වෙන්න තිබෙන සියල්ල දකින්න දන්න තැන වහන්සේ.
එහෙනම් කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් ඇයි උන්වහන්සේ දැනම ආදම් සහ ඒව මවුනු ලැබී පව් කරන බව දැන ද උන්වහන්සේ ආදම් සහ ඒව මවුනු ලැබී කියන කාරණේ. උන්වහන්සේ අපිට මේ කාරණේ පේත්‍රස් තුමා ලස්සනට විස්තර කරනවා. උන්වහන්සේ ආදම් අපි මම ඔබට එක සරල උදාහරණයක් දෙන්නම්. ඔබටත් මටත් දරුවෝ ඉන්නවා. එතකොට ඔබ දන්නවා මේ දරුවෝ ගොඩනගනකොට දරුවෝ අපිට තියෙන ලොකුම රිස්ක් එක නැත්නම් අපිට තියෙන අවදානම. මොකද දරුවෝ ගොඩනගුවට පස්සේ දරුවෝ එක්කෝ කීකරුව ජීවත් වෙයි නැත්නම් අකීකරුව වෙයි කියන කාරණය දැනම තමයි අපි දරුවන්ට තියෙන ආදරය නිසා අපි දරුවන්ව ගොඩනගනවා. අපිට ඉදිරිය පේන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේට ඉදිරිය පේනවා. නමුත් අපිට ඉදිරිය නොපෙනුනත් අපි මොකද කරන්නේ? අපි දරුවන්ව ගොඩනගනවා. දරුවෝ අයාලේයයි කියලා අපි දරුවා හදන්න තින්නේ නැහනේ. දරුවෝ අනිවාර්යයෙන්ම අපි දරුවෝ හදනවා. දෙවියන් වහන්සේත් ඒ ස්පවුස් සංස්ථාව නැත්නම් දරුවන්ට තියෙන ආදරය නිසා අපි හැම දෙයක්ම කරනවා. දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් ඒ ආකාරයෙන්. දෙවියන් වහන්සේ ආදම් සහ ඒව නිර්මාණය කළා. දෙවියන් වහන්සේගේ කැමැත්ත උනේ උන්වහන්සේ දුන්නා වූ ආඥාවට කීකරුව ඒ පරිපූර්ණ ජීවිතයක් ගත කිරීම. උන්වහන්සේ පැහැදිලිව කිව්වා ආඥාවට අකීකරු වුණොත් ඔබට මරණය හිමි වෙනවා. හැබැයි මේ මරණය හිමි වුණත් දෙවියන් වහන්සේ පේත්‍රස් තුමා කතා කරලා තිබුණා මේ බයිබල් පාඩේ ඔබගේ අවධානය යොමු කරනවා. ලෝකයේ වැවීමට පළමුවෙන් යේසුස් වහන්සේ සලස්ම ගැලවීමේ එකයි කියවන්නේ සදාකාල සුභාරංචිය බර දවසේදී දේශනෙන් ඉගෙන ගන්නටයි මේ සුභාරංචිය සදාකාලයක් සිට පැවතෙන්නේ කියන කාරණේ. උන්වහන්සේ මැවීමට පළමුවෙන් පේත්‍රස් තුමා කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දෙවියන් වහන්සේ වෙන් කළායි කියලා. පව් කළොත් යමෙක් පව් කළොත් යෝහන් තුමා කියනවා මාගේ ප්‍රිය දරුවනි මා මේ කාරණා නුඹලාට එවන්නේ නුඹලා පව් නොකරන පිණිස. නමුත් යමෙක් පව් කළොත් දුන්නා දෙවියන් වහන්සේ පේත්‍රස් තුමාගේ බයිබල් පාඩේ මම පෙන්නනවා. මැවීමට පළමුවෙන් ක්‍රිස්තුස් වහන්සේව ඒ කාරණේ නැත්නම් ගැලවීමේ සලස්මට ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ සුවකී කැමැත්තෙන් ඉදිරිපත් වුණා. පේනවද ඔබට මේ සුභාරංචිය නැත්නම් දෙවියන් වහන්සේ කොපමණ මනුෂ්‍යයට ප්‍රේම කරනවද කියන කාරණේ. එතකොට සදාකාලික සලස්ම උන්වහන්සේ මනුෂ්‍යයා පව් කළ දාම උන්වහන්සේ විසඳුම ක්‍රියාත්මක කළා. මේ කොට දාබර සහෝදර සහෝදරිය අපි ස්වර්ගයට ගියාම උන්වහන්සේගෙන් අපි මේ ගැලවීමේ සලස්ම පිළිබඳව බොහෝ දේවල් ඉගෙන ගන්නට යනවා. උන්වහන්සේ අපට උගන්වන්නට යනවා. මේ සියල්ල පුදුමාකාර මේ ප්‍රේමේ ස්වභාවය දැන් උන්වහන්සේ කොයි ආකාරයෙන්ද ආදම් සේව නිර්මාණය කරලා ආදම් සේව ඒ හිතන්න එපා මේ ගැලවීමේ සලස්ම උන්වහන්සේ ආදම් සේව පව් කළට දාම සැලසුම් කළායි කියලා නැහැ. අපි දරුවෝ හදන්න ඉස්සරලා අපි ගොඩාක් දේවල් සැලසුම් කරනවා. දෙවියන් වහන්සේත් ආදම් සහ ඒව නිර්මාණය කරන් ඉස්සරලා උන්වහන්සේ සියල්ල නිර්මාණය කළා. කීකරු වුණොත් මෙන්න පරිපූර්ණ ජීවිතේ ඇති වකීකරු වුණොත් සලස්මක් තියෙන්නට බෑ. මොකද උන්වහන්සේ දැනන් හිටියා සාතන් නැත්තම් කියන්නේ පාපයට වැටලා ඒ අවස්ථාවේ සාතන් නැත්තම් ඒ සාතන්ගේ ක්‍රියාකාරීත්වය සාතන්ගේ බලපෑම ආදම් සහ ඒවට තියෙන යන බව උන්වහන්සේ හොඳ ආකාරව දැනන් හිටියා. ඒ නිසා උන්වහන්සේ plan B එක නැත්තම් contingency plan එක උන්වහන්සේ හරියාකාරව උන්වහන්සේ නිර්මාණය කරලා තිබ්බා. මනුෂ්‍යයා පව් කරනවත් එක්කම ඒ සලස්ම උන්වහන්සේ ක්‍රියාත්මක කළා. මොකද්ද සලස්ම? උන්වහන්සේ මොකද්ද කරපු සලස්ම? මනුෂ්‍යයා මිය යුතුව තිබුණා එදා දවසේම. මනුෂ්‍යයා පව් කළ දාම දේවචනේ කියනවා එහෙමයි. ඒ කාන්තේ මේ දවසේදී මැරෙන්න යනවායි කියලා. නමුත් උන්වහන්සේ plan B එක නැත්තම් ඒ ගැලවීමේ සදාකාලික සුභාරංචිය උන්වහන්සේ ආදම් සහයවට දෙන්න ලැබුවා. මේ සලස්ම අනුව කරුණු දෙකක් මේ සලස්මේ අන්තර්ගත වෙලා තිබුණා. ඒ තමයි ඒ ලෝකේ පාපය දුරු කරන බැටළු පැටවානන් එන්නට එන අවස්ථාව දක්වා ඒ බැටළු පැටවානන්ව ආදේශ කරන් නැත්තම් සංකේතවත් කරන පිණිස බැටළුවෙක් මිය යුතුව තිබුණා. ඔබ දන්නවා අපි ඉරිදා දවසේදී ඒ මණ්ඩප මෙහෙය ගැන අපි ඉගෙන ගන්නවා. එතකොට ඔබ දකින දේ තමයි ඒ දේව වචනේ පැහැදිලිව ඒ උත්පත්ති පොතේ කතා කරනවා උන්වහන්සේ ආදම් සෑවට සම්වලින් ඇඳුම් සාදවා දුන්සේක කියලා. දැන් අපි පැහැදිලිව දන්න දෙයක් තමයි
උන්වහන්සේ සම් උන්වහන්සේගේ මැවීමේ ක්‍රියාවලිය උන්වහන්සේ අවසන් කරා. උන්වහන්සේ සම් මැව්වේ නැහැ. හමක් ගන්නට නම් සතෙක් මැරෙන්න වෙනවා. අපි පැහැදිලිව දන්න දෙයක්. ඒ නිසා ඒ පාපයේ කුලියනේ මරණය. උන්වහන්සේ කිව්වා උඹලා මේ ගහේ කෑ දවසේදී උඹලා මැරෙන්න යනවා. හැබැයි ආදම් සහ ඒවගේ මරණය වෙනුවට උන්වහන්සේගේ සැලස්ම ක්‍රියාත්මක කළා. නම් ඒ මරණය නිසා ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජා මොකද පාපය ඉල්ලන්නේ මොකද්ද මරණය. පාපය ඉල්ලන්නේ මරණය. ඒ නිසා යමක් නැත්තම් කෙනෙක් මිය යා යුතුව තිබුණා. පාපයේ කුලිය පාපය නිසා. ඒ නිසා ඒ මරණය කවුද? ඉදිරියේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණය අන්න ලෝකේ පාපය දුරු කරන ලෝකේ පටන් ගන්න මෙල්දරපතේ කියන්නේ ලෝකේ පටන් ගන්නේ සිට මරණ ලද බැටළු පැටවානන්. ලෝකේ පටන් ගන්නේ එදා ආදම් සහව පව් කළදා බැටළුවෙකුට මිය යන්න සිද්ධ වුණා. දයාවර සහෝදර සහෝදරිය විවෘත මනසකින් මේ දේ දිහා හොද්දට අවබෝධයෙන් බලන්නට ඔබ ඉගෙන ගන්නට ඕනේ. ඔබ අවබෝධ කර ගන්නට ඕන මේ දිව්‍යන් වහන්සේගේ සලස්ම වහන්සේ ක්‍රියාත්මක කළා වූ ආකාරය. බැටළුවෙක් මිය යා යුතුව තිබුණා. ඉදිරියේ එන්ට තිබෙන තරන් වහන්සේව ඒ නියෝජනය නැත්නම් ඒ සංකේතවත් කරන පිණිස පළමුව තෝරා ගැනීම තෝරාගත යුතු තිබුණා. මම මේ බයිබල් පාඨවලට ඔබගේ අවධානය යොමු කරනවා. පරිපූර්ණ නොකැලල් බැටළු පැටුවෙකු තෝරාගන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි පාපිෂ්ඨ මිනිසයා එදා මිය යා යුතුව තිබුණා. ඒ මිය යා යුතුව තිබුණ ඒ මිය යාම නැත්තම් සංකේතව නැත්තම් පෞකර මිනිසයා මිය යනවා වෙනුවට ඒ නොකැලල් නැත්තම් පරිපූර්ණ බැටළුවාට මරණය විඳින්න සිදු වුණා. ඉදිරියේ එන්ට තිබෙනා ඒ ලෝකේ පාපය දුරු කරන බැටළු පැටවනන් සංකේතවත් කරන පිණිස. මේක හදිස්සියේ ක්‍රියාත්මක කළ සලස්මක් නොවේ. මතක තියාගන්න. මිනිසයා පේතෘස්තුමා කුමක්ද කියන්නේ? එක පේතෘස්ගේ පොතේ කතා කරලා කියනවා. හොඳට අහගන්න මේ ශුද්ධ ලියවිලි ලියා තිබෙනා මේ බයිබල් පාඨවල මොනතරම් සත්‍යතාවයක් ඇතුළත් කර තිබෙනවද කියලා කල්පනා කරලා බලන්න. එක පේතෘස්ගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 18 සිට 20 දක්වා කුමක්ද කියන්නේ? මංසඳ නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමේදී නුඹලා මුදුන් ලැබුවේ රන් රිදී වැනි වූ දි รา යන දේවල් කරන කොටගෙන නොව කැලලක්වත් ඔබට තේරෙනවා දැන් පළමුව ඒ නිර්දෝෂී නැත්නම් නොකැලල් බැටළු පැටවෙක් අවශ්‍ය වෙලා තිබුණා. කැලලක්වත් පළුද්දක්වත් නැති බැටළු පැටවෙකගේ ලේ කරන කොටගෙන ලේ වැනි වූ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරන කොටගෙන බව නුඹලා දන්නහුය. බලන්න ඊට පස්සේ කියන දේ ලෝකයේ මැවීමට පළමුවෙන් නියම කරනු ලැබූ උන්වහන්සේව මලුන්ගෙන් නැගිටුවා. දායපර සහෝදර සහෝදරිය ගැලීමේ සලස්ම මිනිසයා පව් කළ දා නෙමෙයි සැලසුම් කරේ. පෙතන දේව වචනේ කියනවා ලෝකයේ මැවීමට පළමුවෙන් නියම කරනු ලැබූ උන්වහන්සේ මලුන්ගෙන් නැගිටුවා. උන්වහන්සේට මහිමය දුන්නා වූ දෙවියන් වහන්සේ කෙරෙහි උන්වහන්සේ කරුණකොටගෙන අදහන්නා වූ නොබදා උදෙසා කාලවල කෙලවදී ප්‍රකාශ කරන ලැබුසේක. මතක තියාගන්න. උන්වහන්සේ මේ හදිස්සියේ ප්ලෑන් ගහන කෙනෙක් නෙවෙයි. උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වය ලෙස අවුදුපු මනුෂ්‍යයා වෙනුවෙන් උන්වහන්සේ ප්ලෑන් B එක නැත්තම් කීකරුකම උන්වහන්සේ වුන් ඉදිරියේ තිබුවා. අකීකරු වුණත් යෝහන් තුමා කියනවා යමෙක් පව් කළොත් උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේව වෙන් කර නැත්තම් ක්‍රිස්තුස් වහන්සේ තමන් වහන්සේගේම කැමැත්තෙන් ඒ පාපිය වෙනුවෙන් කුලිය ගෙවන්නට මරණය විඳින්නට උන්වහන්සේ සැලසුම් කර තිබුණා. මොනතරම් ඒකයි මම කිව්වේ අපි මේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත වහන්සේගේ මේ ගැලවීමේ සැලස්ම මේ සුභාරංචි අපි අධ්‍යයනය කරන්ට යනවා ඉගෙන ගන්නට යනවා උදාකාරයෙන් අපි අවබෝධ කරගන්න ඔබ කොපමණ දුරට මේ සුභාරංචි පණිවිඩය සදාකාල සුභාරංචි ඔබ අවබෝධ කරගන්නවද එපමණ දුරට ඔබට කැප කරන්න තිබෙන්නේ කුමක්ද? ඒ සියලුම කැපකිරීම උන්වහන්සේ වෙනුවෙන් කරන්නට යනවා. ඔබ මේ පළවෙනි දේදූතයාගේ පණිවිඩය ඔබ කීකරු වෙන්න යනවා. අද මුළු බහුතර ක්‍රිස්තියානි ලෝකයේ මේ පළවෙනි දේදූතයාගේ පණිවිඩයට කීකරු වෙන්නේ නැත්තේ මේ සදාකාල සුභාරංචි කුමක්ද කියලා අවබෝධයක් නැති නිසා. ඒ නිසායි අපි දැන් මේ පියවර අරන් තිබෙන සදාකාල සුභාරංචි කුමක්ද කියලා අඳුනගන්න. දැන් මේ මිනිසයා පව් කළාට පස්සේ මොකද කරේ මිනිසයා? තමන්ගේ අත්තික්කා කොළ වලින්
නිරුවත වසා ගන්නට උත්සාහ කළා. උන්වහන්සේ කියනවා ඔබ කොපමණ උත්සාහ කළත් ඔබේ නිරුවත වසා ගන්නට ඔබට ඒ දේ කරන්න හැකියාවක් නැහැ. ඔබට කරන්න හැකියාවක් නැහැ. උන්වහන්සේ දවසේදී උන්වහන්සේ ඔවුන්ට පොරොන්දුවක් දෙනවා. කුමක්ද? ඔබව රැවට්ටුවා වූ සර්පයාගේ හිස ඇගේ වංශය ගලාධිපතිය කතා කරන ඒ වංශය නම් යේසු ක්‍රිස්තුස් වහන්සේ පාපය දුරු කරන ඒ බැටළු පැටවා නම් ඔබේ නිරුවත වසන්ට යනවා. උන්වහන්සේ එවන බවට උන්වහන්සේ දවසේදී උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නා ওই 15 වෙනි පදේ කතා කරන්නා ඒ පළමු අනාගත වාක්‍ය උන්වහන්සේ දෙනු ලබනවා. දැන් සහෝදර සහෝදරේ මේ ගැලවීමේ සලස්න මේ සුභාරංචි අපි හොදාකාරව අවබෝධ කරගනිමු. දැන් අපට පේනවා පරිපූර්ණ බැටළුවෙක් එදිනම මිය ගියා. ඒ බැටළු පැටවාගේ මරණය ඔවුන්ගේ නිරුවත වසනු ලැබුවා. ඔවුන්ගේ නිරුවත වසනු ලැබුවා. ආබ්‍රහම්ට ඊසාක්ව පූජා කරන්න කිව්ව අතරේදී උන්වහන්සේ එතන ආබ්‍රහම් කතා කරලා කියනවා මගේ පුත්‍රය දෙවියන් වහන්සේ බැටළුවා සපයා දෙනවා ඇත. තවන පූජාවක් වෙන සපයා දෙනවා ඇතයි කියලා. බැටළුවාව සපයා දුන්නා උන්වහන්සේ. මරණය හේතුව තිබුණා. මරණය ඉල්ලනවා. ඒ ව්‍යවස්ථාව නැත්තම් පරිපූර්ණත්වයේ ඉල්ලනවා. පරිපූර්ණත්වයේ දුන්නේ නැත්තම් මරණය ඉල්ලනවා. මරණය ඒ ඉල්ලපු නිසා මනුෂ්‍යයාගේ මරණය වෙනුවට බැටළුවෙක් මිය ගියා. එයින් සංකේතවත් කරන ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාව අපි හොඳ ආකාරව දකිනවා. එතකොට මේ අනාගතයේදී වෙන්න තිබෙනා ක්‍රිස්තු පූජාව සංකේතවත් කරන පිණිස අපි ඉදිරි දවස්වල ඉගෙන ගන්නවා. ඒ පුද පූජා ක්‍රමය මණ්ඩප මෙහි උන්වහන්සේ ස්ථාපිත කළා. ඊට සහෝදර සහෝදරිය මේක හරිම පුදුමාකාර ගැලවීමේ සලස්මක්. ඒ නිසා අපි ගැඹුරින් මේ කාරණා අධ්‍යයනය කරමු. පරණ ගිවිසුම කවදාවත් අහක දාන්නට බෑ. ඒක අහක දාන්නටත් එපා. ඒක අහක දැම්මොත් ඔබ ලොකු ආන්තරාවක සිටින්නේ. මොකද පරණ ගිවිසුම තුලින් තමයි අපිට අලුත් ගිවිසුමේ බොහෝ දේවල් තේරුම් ගත හැකි වන්නේ. මතක තියාගන්න අද දවසේදී උන්වහන්සේ කරන්නා වූ සේවය අපි අතිශුද්ධ ස්ථානයේ කරන්නා වූ සේවය අපි ඉරිදා දවසේ පාඩම් වලදී අවබෝධ කරගන්නේ කොහෙන්ද? හොඳ අවබෝධයක් ලබා ගන්න පරණ ගිවිසුම තුලින්. ඒ නිසා කවදාවත් ඒ විදියට සුද්ධ ලියවිලි ඉගෙන ගන්නට එපා. බලන්න නොකැලල් පූජාව පිළිබඳව දෙවියන් වහන්සේ මණ්ඩප මෙහි මෝසෙස්ට දුන්නා අතරේදී පැහැදිලිව දුන්නේ කිව්වේ මොකද? ආරොන්ට මෙසේ කියන්නේ නුඹේ වංශයේ පරම්පරාවදී ශරීරයේ කැලලක් ඇති කිසිවෙක් ඇද්ද? හෙතම තමාගේ දෙවියන් වහන්සේගේ භෝජනය පූජා කරන්නට ලං නොවේවා. උන්වහන්සේගේ පූජාවට ඒකයි අපි මම ඔබට ඔබ ඉදිරියේ කිව්වේ. මේ කාරණා අපි හොදාකාරව අවබෝධ කරගන්න ඕනේ. කැලලක් ඇති કોઈ මිනිසෙක් නමුත් ලං නොවිය යුතුය. අන්ධෙක්වත් කොරෙක්වත් මොක්කමෙක්වත් විකල් අංග ඇත්තෙක්වත් අතපය කැඩුණු කෙනෙක්වත් කුදෙක්වත් මිච්චෙක්වත් මේ විස්තර කරලා කියනවා මේ පූජාවට මේ පූජාවට ලං වෙන්න එපායි කියලා. මොකද ඒකට හේතුව මේ පූජාව සංකේතවත් කළේ කාවද? නොකැලල් පවිත්‍ර වුණා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය. ඒ විතරක් නෙමෙයි පූජකයාට කතා කරලා කියනවා ආරොන්ට කතා කරලා කියනවා ආරොන්ගේ වංශයේ ශරීරයේ කැලල් ඇති කිසිවි මිනිසෙක් ස්වාමීන් වහන්සේගේ දවන පූජා ඔප්පු කරන්නට ලං නොවිය යුතුය. දැන් සහෝදර සහෝදරිය යමෙකුට හිතෙන්න පුළුවන් වහන්සේ නැත්තම් කැලල් සියන මිනිස්යාව නැත්තම් ඒක කොහොමද කියන්නේ අපි කියනවා ඩිස්ක්‍රිමිනේට් කරනවා කියලා. නැත්තම් ඒක ඒ අයව අපහසුතාවයට නැත්තම් පක්ෂග්‍රාහී නෑ. ඒ කාරණේ ගැන මෙතන කතා කරන්නේ. මෙතන කතා කරන්නේ පූජාව සහ පූජා කරන්නා වූ අයවලුන් ගැන. මොකද ඒ පූජාව සහ පූජා කරන අයවලුන් නොකැලල් වෙන්න ඕන. මොකද ඒකට හේතු ඉදිරියේ එන්ට තිබෙනා වූ තරණ වහන්සේ නැත්තම් ඒ බැටළු පැටවාන නොකැලල් කැලල් රහිත කෙනෙක් විය යුතුව තිබුණා. කැලල් සහිත කෙනා වෙනුවෙන් නැත්තම් කැලල් පාපය නිසා කැලල් වුණා වූ මනුෂ්‍යයා වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න. මොකද පරණ ගිවිසුමේ කලාව මේ සියලු පූජා ක්‍රම වලින් පෙන්눔 කරේ
ගැලවුම්කාරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ නිසා තමයි හරිම කෙලින් ඍජු උපදෙස් දෙවියන් වහන්සේ මෝසෙස්ට දෙනු ලැබුවේ පූජකයන් කෙසේ විතිය යුතුද? පූජාව කෙසේ විය යුතුද? පූජා කරන්නන් කෙසේ විය යුතුද කියන කාරණය. මොකද අපි දන්නවා පෞකාර මිනිස්සු ආවේ කොහටද? පිටත මළුවට. පිටත මළුවට ඇවිල්ලා පූජකයව මුණ ගැසුණා. එතනදී පෞකාර මිනිස්සු අරගෙන ආවේ අවුරුද්දක් වයස ඇති නොකැලල් බැටළු පැටවේ. කැලල් වුණා වූ පෞකාර මිනිස්සු අරන් ආවේ අවුරුද්දක් වයස ඇති නොකැලල් බැටළු පැටවෙක්. ඇවිල්ලා අර කැලල් වුණා වූ පාපේ නිසා කැලල් වුණා වූ මිනිසයාගේ සියලු පාප නොකැලල් බැටළු පැටවා වෙත පවරනු ලැබුවා. එතකොට අපිට පේනවා අපි කියනවා කැලල් සියලු මනුෂ්‍ය පාප කැලල් පාපය සම්පූර්ණ පාපිෂ්ඨ මනුෂ්‍යයාගේ සියලු පාප නොකැලල් බැටළු පැටවා වෙතට පැවරුණේ කොයි ආකාරයෙන්ද කියන කාරණය. ඒ නිසායි නොකැලල් පිරිසිදු අවුරුද්දක් වයසේදී බැටළු පැටවෙක් බැටළු පූජාව සඳහා ඔප්පු කරනු ලැබී. තවත් බයිබල් පාඩයක් ඔබට පෙන්නන්න. ලැබී කතාව පොතේ 22 වෙනි පරිච්ඡේදයේ කතා කරන පූර්ණ වින්දිතයා පිළිබඳව කැලල් ඇති එකෙකු ඔප්පු නොකරන්න මග්නිසාදේ නුඹලා උදෙසා පිළි නොලබන්නේ යමෙක් බාරයක් ඉෂ්ට කිරීමට නොහොත් සතුටු පඳුරක් පිණිස ගවයන්ගෙන් එළු බැටළු රැළෙන්ව ශාන්ති පූජාවක් ඔප්පු කරන විට එය පිළිගනු ලබන පිණිස එය අංග සම්පූර්ණව තිබිය යුතුයි. පූජාව කැලල් රහිත වෙන්න ඕන. කැලල් රහිත වෙන්න ඕන. පූජකයා ඊට පස්සේ කියනවා පූජකයන් ගැන කතා කරා. නමුත් මේ ක්‍රමය පාපය ඉවත් කිරීමට නොහැකි විය මග්නිසාද සමාවෙන්න ඊට පෙර මම හිතන්නේ පූජකයා ගැන කතා කරනවා. පූජකයන්ට කතා කරලා කියනවා කැලල් තියෙන කෙනෙක්ට පූජකකම් කරන්න හැකියාවක් නැහැ. මොකද ඉදිරියේ එන්න තිබෙන පූජකයා කැලල් සහිත කැලල් රහිත නොකැලල් තරන් වහන්සේ. ඒ නිසා මේ නොකැලල් තරන් වහන්සේගේ පූජා කිරීම සංකේතවත් කරන්න වුන් නොකැලල් වෙන්නට ඕන. නොකැලල් වෙන්න ඕන. මොකද දෙවියන් වහන්සේ සුවිශුද්ධ වූ තරන් වහන්සේ. උන්වහන්සේ අති ශුද්ධ නැත්නම් සුවිශුද්ධ වූ තරන් වහන්සේ. ඒ නිසා ඒ සුවිශුද්ධ වූ කාර්යයන්ට නැත්නම් ඒ කාර්යයට සම්බන්ධ වෙන්නා වූ අයවලු ඒ ශුද්ධකම සම්පූර්ණ කරගත යුතු තිබුණා. අපේ සහෝදර සහෝදරී අපිට පැහැදිලිව හම්බෙනවා මේ පූජකයා නොකැලල් පූජකෙක් නොකැලල් පූජාවක් ඔප්පු කළා. ඔබ දන්නවා නොකැලල් පූජකෙක් නොකැලල් පූජාවක් ඔප්පු කළාය කියලා අපිට හම්බෙනවා හේබ්‍රය පොතේ පැහැදිලිව කියනවා මග්නිසාද ගොනුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින් පව් පහ කරන්නට නුබුලවන. පව් පහ කරේ කාකින්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරන කොටගෙන. ඒක සංකේතයක් පමණයි. ඒ පව් පහ කිරීමේ පව් කමා කිරීමේ සංකේතය ක්‍රිස්තුස් වහන්සේගේ නැත්තම් ඒ ප්‍රධාන දේ පැමිණෙන තෙක් ඔවුන්ට ඡායාවක් හැටියට දුන්නා උදේ. ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව ඇදිල්ලෙන් දකින පිණිස ඡායාවක් හැටියට දුන්නා ඒ සුභාරංචිය. ඒ සුභාරංචිය. ලෝකයේ මැමීට පළමුවෙන් ඒ උන්වහන්සේ තියා තැබුවා වූ ආරක්ෂා සහිතව තබා තැබුවා වූ ඒ සුභාරංචිය මනුෂ්‍යයා පව කරනවත් සමගම ක්‍රියාත්මක කළා සුභාරංචිය. ඒකයි සදාකාල සුභාරංචිය බවට පත් වෙන්නේ. අද දක්වා ඒ සුභාරංචිය පැමිණීමෙන් තිබෙනවා. සියලු මනුෂ්‍යයන් වෙනුවෙන් මේක හරි ලස්සනයි. හොඳට තේරුම් ගන්නට. සියලු මනුෂ්‍යයන් නැවූ යේසුස් වහන්සේට දැන් ඔබට මතක ඇති පාපේ කාරණා දෙකක් ඉල්ලනවා. කොහොමද ඉල්ලන්නේ? මරණය ඉල්ලනවා. ඒ වගේම තමයි සුද්ධ ව්‍යවස්ථාව දේව ආඥාව පරිපූර්ණ ජීවිතයක් ඉල්ලනවා. එතකොට මේ කාරණා දෙකම බැටළු පැටවානන් ලෝකේ පාපය දුරු කරන බැටළු පැටවානන්ගෙන් සිද්ධ විය යුතු තිබුණා. මනුෂ්‍යයා පව් කළ නිසා. එතකොට දෙවියන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට නොකැලල් පිරිසිදු පවිත්‍ර ජීවිතයක් ගත කරන්නට සිද්ධ වුණා. පළවෙනි කාරණයෙන් වහන්සේ ඉෂ්ට කළා පූජාව වෙන්ට පෙර ඒ පාපේ ඉල්ලන නැත්තම් ව්‍යවස්ථාවේ පාපේ කුලිය ව්‍යවස්ථාව කඩකිරීමෙන් මනුෂ්‍යයාට වරුබුණා වූ දඬුවම එනම් මරණය විඳීමට පෙර උන්වහන්සේගෙන් ඉල්ලුවා මොකද්ද? නොකැලල්
සහ අංග සම්පූර්ණ පවිත්‍ර ජීවිතයක්. උන්වහන්සේ දේ ක්ෂිෂ්ඨ කළා. ඊට පස්සේ උන්වහන්සේ කොහොමද කරේ? උන්වහන්සේගේ ජීවිත පූජාව ඒක පවිත්‍ර නොකැලල් බැටළු පැටවානන් හැටියට උන්වහන්සේ ජීවිත පූජාව ඉෂ්ට කරලා මනුෂ්‍යයාට කරන්ට බැරි වූ දේ මනුෂ්‍යයාට කරන්ට බැරි වූ දේ උන්වහන්සේ ඉෂ්ට කළා. මේ කාරණා දෙකම කොහොමද කාරණා දෙක? දේව ආඥාව තුළින් එදා ආදම් සහ ඒවගෙන් මොකද ඉල්ලුවේ? පරිපූර්ණ ජීවිතයක් ඉල්ලුවා. එතකොට ඒ ආඥාව කඩකිරීම කරන කොටගෙන පාපේ කුලිය ආදම් සහ ඒවට උරුම වුණා. ඒ දේ උරුම වුණායි කියලා උන්වහන්සේ උරුම වෙන්න මරෙන්ට එදාම මියයන්ට උන්වහන්සේ ඉඩ දුන්නේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේගේ සලස්ම උන්වහන්සේ ක්‍රියාත්මක කළා. ඒ ක්‍රියාත්මක කිරීම කරනකොටගෙන ඒක ඡායාවක් හැටියට නැත්නම් ඒක සංකේතයක් හැටියට දුන්න දේ ඔරිජිනල් එක සම්පූර්ණත්වයට පත් වෙන්න ඕන. එහෙනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරනකොටගෙන ඒ ව්‍යවස්ථාව ඩිමාන්ඩ් කරපු දේ නැත්නම් ඉල්ලපු දේ උන්වහන්සේ දෙනු ලැබුවා. උන්වහන්සේගේ පරිපූර්ණ ජීවිතය තුළින් දේව ආඥාවට කීකරුව පියාණන් වහන්සේට කීකරුව ජීවත් වීමේ දේව පියාණන් වහන්සේ කැමැත්ත කරමින් ජීවත් වීම තුළින් උන්වහන්සේගේ නොකැලල් බව, පිරිසිදු බව, පවිත්‍ර බව අපි දකිනවා. එතකොට උන්වහන්සේ දේ සම්පූර්ණ කළා. ඊළඟට උන්වහන්සේ මිය යාම තුළින් ඊළඟ පාපයෙන් ඉල්ලූ දේ මරණය උන්වහන්සේ ගෙවා හමාර කරා. මනුෂ්‍යයාට නිදහස දුන්නා. ගැලවීම උරුම කර දුන්නා. බලන්න දයාවර සහෝදර සහෝදරිය මොනතරම් පරිත්‍යාගයක් උන්වහන්සේ කළේ කියන කාරණය. උන්වහන්සේගේ දැන් උන්වහන්සේ එකයි හේබ්‍රේ පොතේ කතා කරන්නේ, එල්දරා පොතේ කතා කරන්නේ උන්වහන්සේ දැන් කරන්නා වූ සේවය හේබ්‍රේ පොතේ පාවුසිදෝ පාවුල්තුමා හරිය ලස්සනට විස්තර කරනවා. එදා පූජකයන් කොයි ආකාරයෙන්ද අද අපේ පූජකයා උත්තම පූජකයා සහ පූජාව කොයි ආකාරයෙන්ද කියන කාරණේ හේබ්‍රේ පොතේ කතා කරලා කියනවා මං නිසාද අපිට සිටින්නේ අපේ දුර්ලභකම් වලදී අපේ දුක නොදැනන උත්තම පූජකයෙක් නෝ පව් කිරීමක් නැතුව සියලු ආකාරයෙන්ම අපි වගේම පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්. කැලල් රහිත. මොකද පූජකකම කරන්ට මදහත්කාරකම් කරන්ට සමගි කරන්ට පෞකාර මනුෂ්‍යයා සහ දෙවියන් වහන්සේත් අතර කරන මේ මොකද දෙවියන් වහන්සේ සුද්ධ සුවිශුද්ධ වූ තරන් වහන්සේ. කිසි කෙනෙකුට ළඟා විය නොහැකි තරන් වහන්සේ වෙතට ළඟා වෙන්නට ඒ සුද්ධ වූ තරන් වහන්සේ අතිශුද්ධ වූ තරන් වහන්සේ වෙතට ළඟා වෙන්න පෞකාරයට මනුෂ්‍යයට හැකියාවක් ලැබුණේ නැහැ මනුෂ්‍යයා පව් කළාට පස්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරනකොටගෙන තමයි ඒ කාරණේ උන්වහන්සේ නැවත ඒ සමගි කිරීම උන්වහන්සේ ඇති කරගත්තේ. ඇයි? කාරණා දෙකම සම්පූර්ණ කළා. පරිපූර්ණ ව්‍යවස්ථාවෙන් නිල්ලූ දේ උන්වහන්සේගේ ජීවිතය සම්පූර්ණ කරා. ඊළඟට මරණය ව්‍යවස්ථාව කඩ කිරීම තුළින් ඒ ඉල්ලපු දේ ඒ කුලිය උන්වහන්සේ ගෙව්වා. දැන් උන්වහන්සේ කරනකොටගෙන උන්වහන්සේ අපිට පියාණන් වහන්සේත් එක්ක සමගි වෙන්න අපිට අවස්ථාව උදා කර දී තිබෙනවා. අපි මේ කාරණය කොච්චර තේරුම් අරගෙනද ජීවත් වෙන්නේ? පාවුල්තුමා කියනවා උන්වහන්සේගේ අනුග්‍රහයේ බහුලත්වය සුළු කොට සිටිනවායි කියලා බොහෝ කිතුමා. එදා පාවුල්තුමා අපිට කියන්න සිදු වුණා. ඔබ උන්වහන්සේගේ අනුග්‍රහයේ බහුලත්වය සුළු කොට සිතලා උදහසේ දවසට උදහස රැස් කරගන්න එපායි කියලා අනතුරු අඟවනවා. අපි මේ කාරණේ අද දවසේ ඉගෙන ගනිමු. දැන් ඔබට පේනවා උන්වහන්සේ කාරණය දෙකක් සම්පූර්ණ කළා. ඒ කාරණා දෙක අපි ඉගෙන ගත්තා. දැන් මේ කාරණා දෙක සම්පූර්ණ කරලා ඔබවත් මාවත් උන්වහන්සේත් එක්ක පියාණන් වහන්සේවත් ඔබවත් මාවත් පියාණන් වහන්සේත් සමග සමය කරනු ලැබුවා. උන්වහන්සේ එතන පැහැදිලිව හේබ්‍රේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ කියනවා එබඳු සුද්ධ වූ නිවැරදි වූ නොකිලිටි වූ පෞකාරයන්ගෙන් වෙන් වූ ස්වර්ගවලට වඩා උසස් වී සිටිනා උත්තම පූජකයෙක් අපට යෝග්‍ය වූයේ. එතකොට ඒ පවිත්‍රකම ඒ නොකිලිටි වූ කැලල් රහිත පූජාව උන්වහන්සේ ඉෂ්ට කළා. කැලල් රහිත පූජකයා බවට උන්වහන්සේ පත් වුණ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් ඒ සමගිකම් කරන්නට. බලන්න එක පෙතෘස් පොතේ ඒ නැවත වාරයක් මම මේ බයිබල් පාඩේ ඔබට දීලා තිබෙනවා. ඒ සුභාරංචි අවශ්‍යතාවය බැටළුවාගේ ලේක් ක්‍රිස්තුස් වහන්සේගේ ලේක් වැනි
බැටළුවගේ ලේ වැනි වූ ක්‍රිස්තුස් වහන්සේගේ අනාගතයේ ලේ කරනකොටගෙන මොකද වුනේ? අර කාරණා දෙක උන්වහන්සේ සම්පූර්ණ කරා. දැන් මතක තියාගන්න ඕන දැන් උන්වහන්සේගේ කොටස උන්වහන්සේ ඉෂ්ට කරා. උන්වහන්සේ අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවේ අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයා උදෙසා ඒ දේ උන්වහන්සේ ඉෂ්ට කළා. මනුෂ්‍යයාට අහිමි බැරි වුණ දේ උන්වහන්සේ ඉෂ්ට කළා. යොහන් 3:16 වෙනි පදේ අපි පැහැදිලිව දන්න දෙයක් කතා ඒ බයිබල් පාඩේ. දැන් යෙසායාගේ පොතේ කතා කරනවා යෙසායා 53 වෙනි පරිච්ඡේදයේ අපි සියල්ලෝම මුලා වී තම තමාගේ මාර්ගයේ හැරී ගියමු. ඔත් ස්වාමින් වහන්සේද අපි සියල්ලන්ගේ ආයුතුකම කාපිටද උන්වහන්සේ පිට තබූසේක. මොකද අවශ්‍ය වුණා මතක තියාගන්න. උන්වහන්සේ බලාපොරොත්තු වුණේ දේව ආඥාව මොකද්ද? පරිපූර්ණ ජීවිතය. ඒ දේව ආඥාව පරිපූර්ණ ජීවිතය මනුෂ්‍යයාට දෙන්න බැරුව ගියා. මනුෂ්‍යයා දේව ආඥාව කඩ කළා. කඩ කිරීමේ ප්‍රතිඵලය මරණය. ඒ දෙකම ක්‍රිස්තුස් වහන්සේ කර්ණ කොටගෙන උන්වහන්සේ සම්පූර්ණ කළා. අසමගි වුණා වූ මනුෂ්‍යයාට පෞකාර මනුෂ්‍යයාට පියාණන් වහන්සේ හා සමග වෙන්න උන්වහන්සේ මාර්ගය පිළිල කරා. ගලාති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ කියනවා ගස කෙල්ලන සියල්ලෝ ශාපලද්දයයි ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස් වහන්සේ අප දෙසා ශාපයක් වී. ඔබට මතක ඇති. උන්වහන්සේ මේ ව්‍යවස්ථාව ඉල්ලන්නේ මොකද්ද? ව්‍යවස්ථාව ඉල්ලුවේ මොකද්ද? පරිපූර්ණ ජීවිතය. අදත් ඉල්ලන්නේ උන්වහන්සේගේ ආඥාව ඉල්ලන්නේ පරිපූර්ණ ජීවිතය. ව්‍යවස්ථාවේ ශාපය කුමක්ද? මරණය. පාපයේ කුලිය නොපනත්කම් කිරීම ඉල්ලන්නේ නැත්තම් කෙලින්ම මරණය මනුෂ්‍යයට උරුම කර දුන්නේ. ඒ ශාපයෙන් උන්වහන්සේ බවත්මාවත් මුදාගෙන තිබෙනවා. දැන් ඔබ කරන්න ඕනේ මොකක්ද? දැන් අපි පැහැදිලිව දන්න දෙයක් තමයි මේ කාරණේ මම ඔබ ඉදිරියේ සඳහන් කරා. පාපේ ඉල්ලපු දේ තමයි මරණය. නමුත් දීමනාව ටැග් අපිට සිංහලයේ කතාවක් තියෙනවා අර මේ නොමිලේ දෙන දේ කිසිම අගයක් නැහැ කියලා. අද බොහෝ අයට සිද්ධ වෙලා තිබෙන්නේ මේ කාරණේ. නොමිලේ දීලා තිබෙන නිසා උන්වහන්සේ කරපු මේ ජීවිත පරිත්‍යාගය ලේසි නෑ. මේක අපි තේරුම් ගන්නට ඕන. මේ කාරණය කරනකොටගෙන ඔබටත් මටත් ලැබී තිබෙනා මේ නොමිලේ ලැබී තිබෙනා වූ ගැලවීම සුළු කරන්න එපා. මේක තමා සුභාරංචිය. සුවිශේෂිත වූ ටැග් දීමනාව කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනය. හැබැයි දැන් ඊළඟ කාරණයට ඔබගේ අවධානය යොමු කරන්නට කැමති. දැන් මේ මහසේගේ ජීවිත පූජාව පිළිබඳව මම බයිබල් පාඩ කීපයක් ඔබ ඉදිරියේ තබා තිබෙනවා. ඒ තමයි ඒ උන්වහන්සේගේ පූජාවට ප්‍රථම උන්වහන්සේ මතේ පොතේ කියනවා උන්වහන්සේ කුසලානක් ගැන තුති කොට කඩා මේක සියල්ලම පානය කරන්න. මේක පව්කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවන අලුත් ගිස්මේලේ මගේ ලේ. අපට පේනවා ඇති උන්වහන්සේගේ පූජාව කොහොම අවශ්‍ය වුණාද කියන කාරණය. පේත්‍රස්තුමා කතා කරලා කියනවා නුඹලා සියල්ලම පසුතැවිලිව. දැන් මම ඔබගේ අවධානය යොමු කරනවා යම් කාරණයකට. සුභාරංචිය ඔබටත් මටත් දී තිබෙනවා. සුභාරංචිය ඔබටත් මටත් දී තිබෙනවා. ඔබට මතකද ඇයි මනුෂ්‍යයන්ට සුභාරංචිය අවශ්‍ය වුණේ කියන කාරණේ? බලාපොරොත්තුවක් අවශ්‍ය වුණේ කියන කාරණේ ඔබට මම මේ දේශනාවේදී මුලින්ම සඳහන් කරා. දැන් සුභාරංචිය දුන්නා. පොරොන්දුව ඉෂ්ට කළා. ව්‍යවස්ථාවට බැරි වූ දේ ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍යයාට බැරි වුණ දේ ඒ සම්පූර්ණ ජීවිතේ උන්වහන්සේ ගත කරලා ව්‍යවස්ථාවට ඉල්ලපු ඒ මරණය ඒ ශාපයෙන් උන්වහන්සේ බවත් මුදවගෙන දැන් ඔබට යම් දෙයක් කියනවා. පැහැදිලිවම යේසුස් වහන්සේ මතේ පොතේ කියන්නේ මේක පව්කමාව පිණිස ඔබ උන්වහන්සේ වෙත එන්න ඕන. කුමක්ද? පේත්‍රස්තුමා කියනවා නුඹලා සියල්ලම පසුතැවිලිව. මේ පසුතැවිල්ල කියන කාරණේ අපි හරියට තේරුම් ගන්න ඕන. යූටර්න් එකක් ගන්න ඕන. ආයෙ හැරිලා යන්න බෑ ඔබට. ඔබට ඔබගේ පරණ පාවිෂ්ඨ ක්‍රියා මානසික ක්‍රියා ඔබට කරන්න හැකියාවක් නැහැ. ඔබ පසුතැවිලි වල පව්කමාව පිණිස යේසුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම ලබන්න.
එවිට ශුද්ධාත්ම දීවනාව නුඹලා ලබන්නුයේ. මෙන්න ක්‍රියාව. බෞද්ධිස්මේ ලැබීම ඔබ ක්‍රියාවෙන් පෙන්වු කරනවා. මගේ පෞද්ගලික ගැලුම්කාරයා මගේ ගැලුම්කාරය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරනකට කියන කාරණය. විශේෂයෙන් මගේ කතෝලික සහෝදර බැතිමතුන්ට මගේ සහෝදර සහෝදරයන්ට දැන් මම ඊ තව බයිබල් පාඩයක් උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව දෙනවා. මොකද මේක විශේෂයෙන් මම මගේ කතෝලික සහෝදර සහෝදරයන්ට දෙන බයිබල් පාඩය. හේබ්‍රේ පොතේ පැහැදිලිව පවුල් තුෂිතෝ පවුල් තුමා කියනවා එබැවින් උන්වහන්සේ කරන කොටගෙන කා කරන කොටගෙනද උන්වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේ විතර ළඟා වෙන්නන්. මතක තියාගන්න. දෙවියන් වහන්සේ විතර පියාණන් වහන්සේ විතර ඔබටත් මටත් ළඟා විය හැක්කේ කා කරන කොටගෙනද උන්වහන්සේ කරන කොටගෙන පමණයි. ඒ විතරක් නෙමෙයි. උන්වහන්සේ කරන කොටගෙන යේසුස් වහන්සේ කරන කොටගෙන පියාණන් වහන්සේ විතර ළඟා වෙන්නන් උදෙසා මදහත්කාරකම් කරන්න පමණයි උන්වහන්සේට හැකියාවක් තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේට හැකියාවක් ලැබෙන්නේ ඒ අයව ගලව ගන්නට පමණයි. ඒ නිසා ඔබව ගලවා ගැනීමට උන්වහන්සේට හැකියාවක් තිබෙන්නේ උන්වහන්සේ කරන කොටගෙන පියාණන් වහන්සේ වෙතට ළඟා වුණොත් පමණයි. ඒ නිසා ඔබට ඔබව මුලා කර තිබෙන විශේෂයෙන් අපි දන්නවා විශේෂයෙන් කතෝලික සභාව තුළ මොන තරම් මැදිහත්කාරයන් කොටසක් පත් කර තිබෙනවාද කියලා අපේ කැලුම්කර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවට දෙවචනේ කියනවා ඇත්තේ එක දෙවි කෙනෙක් ආ පියාණන් වහන්සේ අපත් අතර ඉන්න එක වැදගත්කාරයෙක් කියලා. යේසුස් වහන්සේම කතා කරලා කියනවා මා කරන කොටගෙන මිස කිසි කෙනෙකුට පියාණන් වහන්සේ විතර යන්න බෑයි කියලා. නමුත් අද ඔබ දන්නවා මොන තරම් සාන්තුරු පිරිසක් මනුෂ්‍යයා වෙනුවෙන් අප නිසා යාඥා කරන්නටේ කියන කාරණේ. දෙවියන් වහන්සේගේ සේවය උන්වහන්සේගේ නදාත්කාර මේ මොනතරම් සුරු කර තිබෙනවාද කියන කාරණේ. ඔබ මේ මුලාවෙන් මේ මිත්‍යාවෙන් මේ ප්‍රෝඩාවෙන් මේ මිත්‍යා දෘෂ්ටික ඉගැන්වීම මේක ක්‍රිස්තුස් 538 දී රෝම ආණ්ඩුව විසින් රෝමානු ආගම විසින් ක්‍රිස්තියානි සභාවට හඳුන්වා දුන්නා මේ මිත්‍යා දෘෂ්ටික ඉගැන්වීම. මේක ඉතිහාසයේ පැහැදිලිව ලියා තිබෙන දෙයක්. මේ සියලු මේ මිත්‍යා දෘෂ්ටික ඉගැන්වීම ආවේ මේ සියලු සම්ප්‍රදායන් මේ ආගමික වතාවන් මේ සියල්ල ආවේ මිත්‍යා දෘෂ්ටිය තුළින්. මේක සුද්ධ ලීවිල්ලට එකක දෙයක් නොවේ. ඒ නිසා ඔබ සම්ප්‍රදායටවත් මිනිස්සු ගැනීමටවත් කී කරන විසුද්ධ ලීවිල්ල කතා කරන දේ. මොකද ඔබව ගලවන්නට උන්වහන්සේට හැකියාවක් තිබෙන්නේ ඔබ ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන පියාණන් වහන්සේට ළඟා වුණොත් පමණයි. මතක තියාගන්න. ඒක සුද්ධ සත්‍යතාවය. ඒ නිසා ඔබගේ ඇස් අද දවසේදී ඇරේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේගේ හඬට කීකරු වෙන්න. මොකද සුද්ධ ලීවිල්ලේ කතා කරනවා නම් යම් දෙයක් ඒක ඔබ ඒ දෙයට කීකරු වෙන්න. වෙන කිසිම මාර්ගයක් නැහැ. පියාණන් වහන්සේත් එක්ක සමගි වෙන්න. පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. ඔබගේ තත් මට ප්‍රතිචාරයක් දක්වන්න තිබෙනවා. මතක තියාගන්න. ඔබට මට බැරි වූ දේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉෂ්ට කළා. පාපේ නැත්තම් ව්‍යවස්ථාවේ කුලිය නැත්තම් ව්‍යවස්ථාව කඩකිරීමෙන් මනුෂ්‍යයට උරුමනා වේ ශාපය මරණයෙන් ඔබ බේරලා තිබෙනවා. ඔබ පාපයක් ඔබට බැරි වුණා ඒ සම්පූර්ණ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ කරා. ඒ ව්‍යවස්ථාවට නැත්නම් දේව ආඥාවට කීකරුව ජීවත් වීමේ කාරණේ උන්වහන්සේ සම්පූර්ණ කරලා දැන් ඔබට අඬ ගහනවා උන්වහන්සේ. ඔබට ආදර්ශයක් දී තිබෙනවා උන්වහන්සේ. ඔබට කතා කරනවා. ඔබට ආදරෙන් ආරාධනා කරනවා. එන්න. ඔබට බැරි වුණු දේ අපහසු දේ මම කළ නොහැකි දේ මම කරලා දැන් සුභාරංචියට කතා කරනවා. පළවෙනි දේදූතයාගේ පණිවිඩයට කතා කරනවා. දෙවියන් වහන්සේට බය වී උන්වහන්සේට ගෞරව දෙන්න කියන කාරණේ. ඊළඟ පාඩමෙන් අපි ඉගෙන ගන්නට යනවා. මොකද්ද මේ දේව බය? දෙවියන් වහන්සේට බය වීම කියන කාරණේ. ඊට පෙර ඔබ ඉගෙන ගන්න ඕන මෙන්න මේ කාරණේ. ඔබ කොයි ආකාරයෙන්ද ප්‍රතිචාරය දක්වන්නේ? ඔබගේ ප්‍රතිචාරය උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඔබ මේ සුභාරංචි උන්වහන්සේ කළා මේ මහත් වූ කාරණා දෙක මේ මහත් වූ කැපකිරීම අමතක කරන්න එපා. ඔබට සදාකාල මරණය උරුම වෙලා තිබුණේ. මට සදාකාල මරණය මට සදාකාල මරණය උරුම වෙලා තිබුණේ. නමුත් ක්‍රිස්තුස් වහන්සේ පොරොන්දු ඉෂ්ට කළා. උන්වහන්සේ සැලස්ම ගැලවීමේ සැලස්ම උන්වහන්සේ සම්පූර්ණ කරලා ඔබටත් මටත් අද ගහනවා. අප කතා කරන ආකාරය අපි ආහාර ගන්නා ආහාර
කන බොන දේ පිළිබඳව දෙවචනේ කියනවා. හැබැයි නුඹලා කතත් බොතත් වෙන යම් දෙයක් කරතත් දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස කරන්ටේ කියලා. ඇයි ඒ වෙලාවේ කත කැම් බීම ගැන උන්වහන්සේ කතා කළේ? නැත්තම් දෙවචනේ මේ විදිහට සඳහන් වෙලා තිබෙනවා. අප කාලය ගත කරන ආකාරය පිළිබඳව අප නරඹන දේ පිළිබඳව අපි සවන් දෙන දේ අපි යන්නේන ස්ථානයේ අපේ මුදල් භාවිතා කරන ආකාරය අපේ নমස්කාරය මේ සියල්ල අන්‍යයන්ට සලකන්නා වූ ආකාරය මේ සියල්ල දේව ගෞරවය පිණිස කළ යුතුයි. දෙවියන් වහන්සේට බයවීම මේ කාරණය තුළින් සම්පූර්ණ වෙන්න ඕන. මම ඔබගේ අවධානය යොමු කරනවා අද බහුතර ක්‍රිස්තියානි අය හිතාගෙන ඉන්න කාරණයට. බොහෝ කිතුණුවන් අවධාරණය කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම මේ ජීවිතය පමණයි. ඔවුන් සුභාරංචිය දකින්නේ කොක්කින් මිදීම පිණිස පහසු ක්‍රමයක් ලෙසයි. කොක්කෙන් මිදීම පිණිස පහසු ක්‍රමයක් ලෙස තමයි ඔවුන් දකින්නේ. ඔවුන් කියන්නේ කොමක්ද? උන්වහන්සේ ගෙවලා ඉවරයි. උන්වහන්සේ ගෙවලා ඉවරයි. හැම දෙයක්ම උන්වහන්සේ ගෙවලා ඉවරයි. මට කිසි දෙයක් නෑ කරන්න. උන්වහන්සේ සියල්ල ගෙවලා ඉවරයි. මට කිසි දෙයක් නෑ ගෙවන්න. උන්වහන්සේ ඔබට බැරි දේ උන්වහන්සේ කරලා ඉවරයි. මුන්ට උන්වහන්සේට බැරි ඔබට බැරි වුණ දේ උන්වහන්සේ කරලා ඉවරයි. ඔව් ඒක ඇත්තයි. හැබැයි මම කොහොමද ඒ සුභාරංචියට ප්‍රතිචාර දක්වන්නේ? උන්වහන්සේ ඒ සුභාරංචියට ප්‍රතිචාර දැක්වීම ඔබනුත් මගනුත් බලාපොරොත්තු වෙනවා. ඔව් අනිවාර්යයෙන්ම. අපි ශුද්ධ ලියවිල්ලෙන් මේ කාරණා තේරුම් ගන්නට යනවා. පළමු දේවදූතයාගේ පණිවිඩයෙන් ඔබ කැඳවනවා. ඔබගේ ජීවිත රටාවේ වෙනසක් ඇති කරගෙන ඒ සුභාරංචියට කීකරු වෙන්න. මොනවද කියන්නේ? දෙවියන් වහන්සේට බය වී ඔබට බැරි වුණු දේ ක්‍රිස්තුස් වහන්සේ ඉෂ්ට කළා. ඔබට බැරි වුණේ දේ පියාණන් වහන්සේත් එක්කම ඔබ සමගි කළා. ඒ කාරණා දෙක ඉෂ්ට කරලා. දැන් ඔබ කරන්න ඕන දෙවියන් වහන්සේට බය වී උන්වහන්සේට ගෞරව දෙන්න ඕන. අයි විනිශ්චයක් කෙරීගෙන යනවා. අහස පොළොවත් මූ මැව් තැනන් වහන්සේට ඔබ নমස්කාර මැවුම්කාරන්ට අපි নমස්කාර කරන්න ඔබ පටන් ගන්න ඕන. මේ කාරණා ඔබ ක්‍රියාවෙන් පෙන්눔 කරන්න ඕන. සුභාරංචි අපේ ජීවිතේට විශාල ප්‍රතිලාභ හා වරප්‍රසාද ලබා දෙනවා විතරක් නෙවෙයි. උන්වහන්සේ ඔබටත් මටත් මහා වගකීම් සම්භාරයක් බාර දී තිබෙනවා. ඒ වගකීම් පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවද? ඔබට අවබෝධයක් තිබෙනවද? මම මේ තීතස්ගේ පොතේ බයිබල් පාඨයට ගොඩාක් ආස කරනවා. මේක තීතස්ගේ පොතේ තියෙන්නේ. මම බයිබල් පාඨය මම හිතන්නේ එතන ඔබට දීලා නැහැ. ඔයතර කතා කරනවා තීතස්ගේ පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ වෙන්න ඕන. මක්නිසාද සියලු මනුෂ්‍යයන්ට ගැලවීම ගෙනනා දෙවියන් වහන්සේගේ කරුණාව ප්‍රකාශ වී තිබේ. අනුග්‍රහය ඔබටත් මටත් ප්‍රකාශ වෙලා තිබෙනවා. කරුණාව ප්‍රකාශ වෙලා තිබෙනවා. ඒ නිසා කරුණාව ප්‍රකාශ වී තිබෙන නිසා අනුග්‍රහය ප්‍රකාශ වී තිබෙන නිසා මොනවද ඔබ මාත් කරන්න ඕනේ? අන්න මනුෂ්‍යයාගේ ප්‍රතිචාරය සුභාරංචියට ඔබ දක්වන්නා ප්‍රතිචාරය. ඊළඟට පවුල්තුමා කතා කරනවා. අභක්තිකකමද? ලෞකික තෘෂ්ණා දෙපා කර ආශිර්වාදලත් බලාපොරොත්තුව ගැන මහෝත්තම දෙවියන් වහන්සේගේද අපේ ගැලුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ ප්‍රකාශ කිරීම ගැන බලා සිටින මේ හැම තැනක් තුළම ඔබට පේන්නේ කුමක්ද? ක්‍රියාව. ඔබගේ ජීවිතයේ වෙනසක් ඇති වෙන්න ඕන. ඔබගේ ක්‍රියාවෙන් මේ සුභාරංචියට කීකරු වෙන්න ඕන. ප්‍රතිචාර දක්වන්න ඕන සුභාරංචියට. ඊට පස්සේ කියනවා සිහියෙන් යුක්තවද ධර්මිෂ්ඨ ලෙසද භක්තිවන්ත ලෙසද මේ ලෝකයේ ජීවත් වෙන පිණිස ඒ ලෝකයේ නෙමෙයි ස්වර්ගයේ ජීවත් වෙන පිණිස නෙවෙයි මේ ලෝකයේ ඔබ ජීවත් වෙන්න උනේ කොයි ආකාරයෙන්ද? සිහියෙන් යුක්තව ධර්මිෂ්ඨ ලෙසද භක්තිවන්ත ලෙසද මේ ලෝකයේ ජීවත් වෙන පිණිස ඒ ලෝකයේ නෙවෙයි. ඒ ලෝකයට යන්න ඉස්සලා මේ ලෝකයේ ඔබ ඒ ජීවිතය ගත කරන්න ඕන. ඒ ජීවිතය ගත කරන පිණිස ඒ කරුණාව, ඒ අනුග්‍රහය ඔබට දැනෙමිතිකම් දෙනවා. ඔබට උගන්වනවා යම. නමුත් බහුතර ක්‍රිස්තියානි ලෝකයේ කරුණාව අනුග්‍රහය කිය එතනින් නැවතිලා එතනින් ඉහට ගමන් කිරීමක් නැහැ. ඔබගේ ප්‍රතිචාරය මගේ ප්‍රතිචාරය දක්වන්නට යොසුල් වෙලා නැහැ. තාවර සහෝදර නිසා අපි මතක තියාගන්න ඕනේ මේ කාරණේ අපි තේරුම් ගත යුතුයි. එපිසපොතේ පැහැදිලිව කතා කරනවා මග්නිසාද පවණයි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල මවනු ලැබයි. යමෙක් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් නැවිල්ලක් කිය. පරණ දේ පහව ගියේය. මෙන්න සියල්ල අලුත් වී තිබේ.
මං කිව්වා උන්වහන්සේගේ ජීවිත පූජා කරනකොටගෙන උන්වහන්සේ අර කාරණා දෙක සම්පූර්ණ කරලා ඔබට අනුග්‍රහය තුලින් ඒ මහත් වූ බලාපොරොත්තුව ගැලවීම ඔබටත් මටත් දී තිබෙනවා. කරුණාව තුළින් උන්වහන්සේ ඔබටත් මටත් ගැලවීම දී තිබෙනවා. ඊළඟට ඔබ ඒ අලුත් මැවිල්ලක් වුණා ඔබ සහ මම කුමක්ද කරන්න ඕනේ? අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් වහන්සේ ඔබවත් මාවත් අලුත් මැවිල්ලක් හැටියට නිර්මාණය කරලා කර්මාන්තයක් කර තිබෙනවා. ඒ යහපත් ක්‍රියාවල අපි හැසිරෙන පිණිස ඒවා උන්වහන්සේ කලින් සූදානම් කරතේ සේක. යාකෝබ්තුමා පැහැදිලිව කතා කරනවා අදහිල්ල සහ ක්‍රියාව අතර තිබෙනා වූ සබඳතාවය. ඔබට ආරාධනා කරනවා මේ යාකෝබගේ පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 14 සිට 24 දක්වා කියවලා බලන්න අදහිල්ල සහ ක්‍රියාව අතර තියෙන සබඳතාවය. අදහනවා යක්ෂයොත් විශ්වාස කරනවායි කියලා කියනවා මේ 19 වෙනි පදේ. යක්ෂයොත් විශ්වාස කරනවා. හැබැයි යක්ෂයාගේ විශ්වාසයේ ක්‍රියාව නැහැ එතන. අමතක කරන්න එපා. ඔබ අදහනවායි කිව්වට ඔබ අදහන දේ ඔබගේ ජීවිතය තුළින් ඔබගේ ජීවිතය තුළින් ඒක දකින්න ඕන අනිත් මනුෂ්‍යයන්. 22 වෙනි පදේ කියනවා ඇදහිල්ල ඔහුගේ ක්‍රියාවල් සමග ක්‍රියා කළ බවත් මෙතන ආබ්‍රහම් ගැන කතා කරනවා. ඊට පස්සේ කියනවා ඇදහිල්ල ක්‍රියාවලින් සම්පූර්ණ බවත් නුඹට පෙනේ. මතක තියාගන්න. ඇදහිල්ල සම්පූර්ණ වෙන්නේ ඇදහිල්ල සහ ක්‍රියා කියන කාරණා දෙකම එකට එකතු වුණා. අයි ඔබ අදහන දේ ඔබගේ ජීවිතයෙන් අන්‍යයන්ට දකින්න සලස්වන්න ඕන. එහෙම නැති වුණොත් ඔබට අර යක්ෂයත් මොකද කරන්නේ? අදහනවා. යක්ෂයත් විශ්වාස කරනවා. හැබැයි එතන ක්‍රියාව නැහැ. දාබ්‍ර සහෝදර සහෝදරයන් නිසා අපි තේරුම් ගනිමු. දේවදූතයාගේ දූතයන් ඒ 17 එල්දරව් 14 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය බලන්න දෙවියන් වහන්සේට බය වෙන්න ඕන, ක්‍රියාවෙන් පෙන්වන්න ඕන. දේව බය කියන දේ අපි ඊළඟ පාඩමෙන් ඉගෙන ගන්නට යනවා. උන්වහන්සේට ගෞරව දෙන්න කියනවා. විනිශ්චය පැමිණ තිබෙන බැවින් නෞකාරයන්ට নমස්කාර කරන්නට උන්වහන්සේ පිහිටවුවා දවසේදී මිනිසයා පිහිටවුවා දවසේ නොවේ. දේව ආඥාව වෙනස් කරලා නැහැ. උන්වහන්සේගේ ඇඟිල්ලෙන් දීලා තිබෙන දේ උන්වහන්සේ වෙනස් කරලා නැහැ. වෙනස් කරන්න කිසි කෙනෙකුට ඉඩ දීලත් නැහැ. උන්වහන්සේ පැහැදිලිව කියනවා. පීඩා එකතු කරනවායි කියලා. උන්වහන්සේගේ වචනයට යමක් එකතු කළොත් ඒ නිසා මතක තියාගන්න. මේ සුභාරංචිට කීකරු වෙන්නා වූ අය ජය සමරන්ට යනවා. ප්‍රීතිය සමරන්ට යනවා. එල්දරව් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා. තමන්ගේ මහත් සමූහයක් සුදු සලු පැලඳ සුභාරංචියට කීකරු වෙලා කුමක්ද කරන්නේ? උන්වහන්සේගේ බලාපොරොත්තු වෙන ඒ ශුද්ධවන්ත ජීවිතයට නැත්නම් ඒ ශුද්ධකම සම්පූර්ණ කරගෙන ජීවත් වෙනා අය ඒ ලෝකයේ නෙමෙයි මේ ලෝකයේදී ඒ දේ සම්පූර්ණ කරගන්න ඕනේ කියලා පාවුල්තුමා කතා කරනවා. ඒ නිසා මතක තියාගන්න ඒ ගැලවෙන්නා වූ සෙනග පිළිබඳව එල්දරව් පොතේ ඒ ගැලවීමේ පණිවිඩ සුභාරංචි පණිවිඩට කීකරු වෙන්නා වූ සෙනගගේ ප්‍රීතිය සහ ඒ ප්‍රීතිය සැමරීම අපිට එල්දරව් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 9 සිට 10 දක්වා අපිට හම්බ වෙනවා. අපේ සහෝදර සහෝදරියෝ බොහෝ කැඳවනවා අද දවසේදී උන්වහන්සේ. එතන හරි ලස්සනට උන්වහන්සේ උපමා කතාවක් කියනවා. නැතු බැටළුව වගේ උපමා කතාවේදී. මොකද කියන්නේ? නුඹලා අතරින් බැටළුවන් 100ක් ඇති කවර මිනිසෙක් නමුත් ඔවුන්ගේ එකෙක් නැති වුණොත් 100 වනේ හැර නැතුව එක පස්සේ ගොත් ඌ සම්බරතුරු සොයන්නේ නැද්ද? ඌ සම්බෝණු විට ඔහු ප්‍රීතියමින් ඌ තමාගේ කරේ තබාගෙන ගෙදර ඇවිත් මිත්‍රයන් දවසල් වාසීන් සමග ප්‍රීතිවන්නේය. අපේ සහෝදර සහෝදරිය උන්වහන්සේ ඔබ සොයනවා. ඔබ වෙනුවෙන් මේ බැටළුවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය උන්වහන්සේ පූජා කරලා ඔබට බැරි වූ දේ මරණයෙන් සදාකාල මරණයෙන් ඔබවත් මාවත් ගොඩනගලා නැත්තම් ගලවලා උන්වහන්සේ ඔබට මට කියනවා එන්න දෙවියන් වහන්සේට බය වෙලා උන්වහන්සේට ගෞරවය දෙන්න උන්වහන්සේ විනිශ්චය ආරම්භ කර තිබෙනවා. ඒ නිසා උන්වහන්සේගේ ශුද්ධ වූ දවසේදී උන්වහන්සේට নমස්කාර කරන්නට එන්නේ කියන කාරණේ. දේව බය කියනදී අපි ඊළඟ පාඩමින් ඉගෙන ගන්නට යනවා. දාවර සහෝදර සහෝදරිය ඔබට උන්වහන්සේ මේ අවස්ථාවේදී කතා කරන්නා අතරේදී ඔබේ වරද මගේ වරද පෙන්වා දෙන්නා අවස්ථාවේදී මේ ශුද්ධ වූ සත්‍යතාවයට අපි කීකරු වෙලා සදාකාල සුභාරංචියට කීකරු වෙලා උන්වහන්සේ ඔබෙන් යමක් බලාපොරොත්තු වෙනවා. ඔබට බැරි වූ දේ ඔබට අහිමි වුණු දේ ඒ මහත් වූ සුභාරංචිය තුල
උන්වහන්සේ තැන්පත් කරලා ඔබට ඉල්ලන්නේ එක දෙයයි කීකරුකම ආත්මයෙන් යුක්තව දෙවියන් වහන්සේට බය වෙලා උන්වහන්සේට ගෞරව දෙන්නයි කියන කාරණේ. උන්වහන්සේගේ දවසේදී උන්වහන්සේට নমස්කාර කරන්නයි කියන කාරණේ. ඔබට මේකට ප්‍රතිචාර දක්වන්න බැරි නම් අපි ලබන පාඩමේ ඉගෙන ගත්තමු දේව බය කියන දේ. කෙනෙකුට දේව බය ඇති වෙන්නේ දේව බය කියන දේ කොයි ආකාරයේ මේ දේව බය ඇති වුණොත් විතරයි ඔබට හැකියාවක් ලැබෙන්නේ පළවෙනි දේවදූතයාගේ පණිවිඩයට කීකරු වෙන්න. ඒ නිසා අපි මේ පාඩම ඉගෙනගෙන දේව බය අප තුළ ඇති කරගෙන අපි මේ සුභ ආරංචියට ප්‍රතිචාර දක්වන්න වෙන්න අපි අදිෂ්ඨාන කරගනිමු. එසේ කරන්ට ඔබටත් මටත් උන්වහන්සේ කරුණාව ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ සමට ජේසුස් පිටයි.